නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. හොඳයි. අද පූජාව බාර අරගෙන තියෙන අපේ මහත්මයක් නොවන මහත්මියක් මේ වස් කාලය තුලදී ඔබ දෙදෙනාගේ පූජාවයි අද මේ සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ දෙදෙනාම මේ කරන පූජාවේ තවත් එක් උතුම් අවස්ථාවක් සිද්ධ කරන්න යන්නේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියන එක. සියලුම දානයන් පරදවලා ධර්ම දානය උතුම් මේ අද ඔබ දෙපළගේ මූලිකත්වයෙන් කරන පූජාවට මේ සියලු දෙනාටම බණ අහන්න අවස්ථාවක් උදා කරලා දෙන්න යනවා. දෙවියන් මෙතනට පැමිණෙත්වා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. මේ පූජනීය ස්ථානයට දෙවියෝ ඇවිල්ලා මේ බණ අහලා දෙවියෝද සතුටු සිත් කර ඇති කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේද අපට ලැබේවා. අපේ පූජාව දවසට පැමිණි සියලු දෙනාටම දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරන්න මම දෙවියන්ට ආරාධනා කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. වේදනං පරුසං ජානින් ශරීරස්සච වේදනං ගරුකං වාපි ආබාධං චිත්තක්කේ පංච පාපුනේති. ඔබ සෑම දිනාටම සෙත් සාන්ති ප්‍රාර්ථනා කරගෙන අපි විශේෂයෙන්ම ඒ පවුලේ පූජාව පාරගත්තු අයටත් ඒ වගේම සහභාගී වෙන දූ දරුවන් ඇතුළු හැම කෙනෙකුටම සියලු ග්‍රහපල දුරු වීම පිණිස රත්නමාලී යන්ත්‍ර ගාථා රත්නය අපි සියලු දෙනාම දේශනා කරමු. ඔබ දෙපළ ඇතුළු දරුවන් දෙදෙනා ඇතුළු මුළු පවුල් වලටම මේ අවසාන පූජාව නෙමෙයි වුණාට වස් අවසාන දවසේ සියලු යහපත උදා වේවා කියලා උත්තම ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. සංසාර සාරෝග විනීතනී සංනීත සාතං සුචිසාරදීසං සන්දීරකං සොන්න තනෝපලාසං
සංලාපදේසින් පනමේ බිසාසං සංසාබිගංකේවල මෝහනාසං සංනාහකං මාර රණේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාසකං නා සිත පාපනාසං සංතාප දංසින් හතගෝර පාසං සංපාරගාමින් සුචිසාරවාසං සංවාර සංගං පනමේ රසාසං. සාදු සාදු. ගෞරවනීය ස්වාමින් වහන්සේ, සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි, අද අපි මේ 3 මාසයේ පුරාවටම කරගෙන ආපු පින්කම් මාලාවේ පින්කම් ඉවර නැහැ. ඒනට භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ පොයෙන් පස්සේ අපි කරගෙන ආපු මේ චාරිත්‍ර මේ අවුරුද්දේ ඉවර වෙනවා. ඉතින් අද තව පූජා 2-3ක් ඉස්සරහට තියෙයි. අද පූජාව බාර අරගෙන කටයුතු කරන අපේ චමිල මහත්මයාත් වාසනා නොවන මහත්මියත් සමහර ලාවට කට්ටිය දැකලා හුරු නැති වුණාට ගොඩක් අපි නිතර දකින්න දෙන්නේ. නිතර පන්සලට යන අපිත් සමග දුකසැප කතා කරන, බොහෝ විට දානමාන ආදී කටයුතු සිදු කරන පින්වන්ත තරුණයි නේද? තරුණ දෙපළක්. ඒ නිසා ඔයත්තන්ගේ සිත්වල ගොඩක් යහපත් ප්‍රාර්ථනා මෙතන කියවුණා. ඉතින් මම ඒවා සඵල වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාව ඒ වෙනුවෙන් යහපත සිත සාන්තිය නිදුක් නිරෝගී භාවය ප්‍රාර්ථනා කරගෙන මම දේශනා කරනවා. ජීවිතය කියන්නේ සාමාන්‍යයෙන් ලෙස දෙයක් නෙමෙයි. පැවිදි වෙන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්. අපි දෙගොල්ලටම ජීවත් වෙනවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. හොඳ අධිෂ්ඨානයක්, ශක්තියක්, බලයක් තියෙන්න ඕන. අද මම හොඳ අරමුණක් ඔබට දෙනවා. මොකක්ද අරමුණ? අද ප්‍රාර්ථනාවක් ඇති කරගන්න අපි මේ 3 මාසේ හරියට ආවා. තව සතියකින් දෙකකින් අපි ආරම්භ කරපු පින්කම සිද්ධ කරනවා. එදා බුදුරජාණන් වහන්සේගේ සමයේ යම් කිසි කටින පින්කමක් සිද්ධ වුණා නම් ඒ පින්කම වගේම කාට හරි උවමනාවක් තියනවා නම් අද පුළුවන්, හෙට පුළුවන් මොකද්ද මේ කටින පින්කම කියලා හොයන්න. හොයලා කටින පින්කම වෙනුවෙන් සිත, කය, වචනය හදාගෙන කටින පින්කමට සහභාගී වෙන්න පුළුවන්. එදා අනේ පිටිසිටුතුමා කටින පින්කම් කරා, මැතිඇමතුරු කටින පින්කම් කරා. ඒ අයගේ නම් කියවෙනවා. කාට හරි හිතෙනවා නම් ඒ අය කොහොමද මේ කටින පින්කම් සිද්ධ කළේ කියලා දැන් ඔබට පුළුවන් ඒක ඉගෙන ගන්න. ඔබ ඉගෙනගෙන ඔබ කටිනට සහභාගී වෙන්න. විසාකා පාසිකාවරු
සුජතා මල්ලිකාලා කොහොමද කඩන පින්කම් වලට සහභාගී වුනේ? ඔබට පුළුවන් දැන් ඉගෙන ගන්න. එයාලා කොහොමද මේවා කරලා තියෙන්නේ? ඕන කෙනෙකුට දැන් පුළුවන් තව දවස් 2-3කින් සතියකින් දෙකකින් කටින පින්කම සිද්ධ කරනවා සහභාගී වෙන්න. අනේ විසාකාවට එදා එහෙම පුළුවන් වුණා අද මට බෑනි කියලා දෙයක් ලෝකේ නැහැ. එදා ජේතවනාරාමයේ අනේ පිටිසිටුතුමාට ඒක කරගන්න පුළුවන් වුණා. එදා අද නෑනේ. එකම රෙද්ද. ඒ රෙද්ද චීවරයක් වෙනවා. එකම සිත්. අනේ පිටිසිටුතුමාගේ ඇහැ තිබුණෙත් අපේ ඇහැ තිබුණු තැනම තමයි. විසාකාවගේ ඇහැ තිබුණෙත් අපේ ඇහැ තිබුණු තැනම තමයි. පසින්දුරන් විසාකාවගේත් එකයි අනේ පිටිසිටුතුමාගේත් එකයි අපෙත් එකයි. එදා ඉඳලා වෙනස් වුණා තියෙන්නේ වෙනස් වීමකට නම් එහෙනම් මේ රෙද්ද විතරයි. කාගේද? නිහි අයගේ. අපේ. විනය පුතේ යම් කිසි විදිහකට චීවරය ගැන කියලා තියෙනවා නම් ඒ චීවරයම තමයි විනයානුකූලව හදලා මහලා තව සති දෙකකින් තුනකින් මුළු ලෝකෙම පන්සල් වල පූජා කරන්නේ. සිවුර වෙනස් වෙලා නැහැ. ඒකම තමයි කරන්නේ. ඒ විදිහටම පෙර පන්සල් වල කරපු විදිහටම පඳු ගහලා ඩයි කරලා කරන තැනුත් තියෙනවා. මේ මුකුත් නෙමේ වැදගත් වෙන්නේ. පින්කම නෙමේ. තමන්ගේ සිතයි කියන එක හොඳ අදිස්ථානයක්. පින්කමට කලින් මම කියලා දෙනවා. දැන් අද උදාහරණයක් ඇටියට මේ පින්කමට දැන් 50ක් විතර ඇවිල්ලා ඉන්නවා. කාටද පින් සිදු වෙලා තියෙන්නේ කියලා චෙක් කරන්න පුළුවන්. පුළුවන්. කවුද ඒක චෙක් කරන්නේ? කවුරු පාදකම්මා කෙනෙක් මහත්තයෙක් ලස්සන මල් වට්ටියක් අරන් එනවා මෙතෙන් ඇවිල්ලා දන ගහලා පසඟ පීටෝල වඳිනවා. බලාගෙන ඉන්නවා අනේ අර උපාසකම්මට කොච්චර පින් ඇද්ද? කියන්න පුළුවන් කාටවත්. ඇයි කියන්න බැරි? දැන් හොඳට ඉගෙන තියෙනම කියන්න බෑ අපිට. මේ ඉන්න 50න් කාටද පින් කුසල් වැඩුණේ කියලා කිසි කෙනෙකුට කියන්න බෑ. කවුද දන්නේ? දන්න කෙනා මං අද හොයලා දෙනවා. ඒ තමයි ස්වභාව ධර්මය. ස්වභාව ධර්මය දකින්නවා. එයා දන ගැහුවේ ඇත්තටද බොරුවටද කියලා. එයා මේ මල් වට්ටිය අරන් ආවේ ඇත්තටද බොරුවටද කියලා. ඒතකොට අද කාටද කියන්න පුළුවන් මෙතන කාටද පින් සිදුුනේ කියලා. මම හැමදාම බණ කියන්නේ මොලේට අවබෝධය සඳහා 50ක් හිටියට 50න් කවුද පින් කුසල් සිද්ධ කරගත්තේ කියලා දැන් දැනගන්න. කවුද දැනගන්න ඕන? තමන් දැනගන්න. ළඟ එන පින්කමට අතීතය සහ වර්තමානය අනාගතය කියලා මනින්න යන්න එපා. ලෝකේ වෙනස් නොවුනා නම් රෙද්දක් මට දැනෙන විදියට දන්න විදියට ඒ බුද්ධ චීවරයේ පමණයි වෙනස් වෙලා නැත්තේ. ඒ විතරයි වෙනස් වෙලා නැත්තේ. ඔබගේ ඇඳුම් ගත්තොත් දවසකට ලෝකේ නිව්යෝක් නගරේ ගත්තොත් දවසකට ලක්ෂ ගාණක් ෆැෂන් ඩිසයිනින් වලින් ඇඳුම් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ එකකට එකක් වෙනස් කරලා හදනවා. මේක 2600 ගණනකට කලින් විනය පොතේ තිබුණද? මේක ඇත්තන්ට අපි මේ සිවුර අපිට දෙනකොට අපි දන්නවා දැන් එන රෙදිවල දැන් එන සිවුරවල ඒ සියලු දේවල් අන්තර්ගත වෙලා තමයි. ගිය සැරේ පූජා කරපු සිවුරවල මම දැක්කා ඒ අවශ්‍ය කරන හැම තැනක්ම මහලා තියෙනවා. මගේ නිකම්ම රෙද්දක් නෙමෙයි. මේකේ ක්‍රමයකට මේක මහලා තියෙනවා. ඒ සියලු දේවල් මම දැක්කා ඒ සිවුරවල තියෙනවා. අපි අඳින්න පොරවන්න ගන්නකොට ඒ සිවුරවල සියලු දේවල් අන්තර්ගත වෙලා තියෙනවා. පින්වතුනි ඒවා ඇයි එහෙම කරලා තියෙන්නේ? ඇයි එහෙම මහලා තියෙන්නේ කියලා අද කියන්න වෙලාවක් නෙමෙයි. ලස්සන දේවල්. පින්වතුනි
අද තව අදිෂ්ඨානයක් ඇති කරගන්න අපි දර එකතු කරලා දර කෑලි එකතු කරලා මිටියක් බඳිනවා. මිටිය හිරවුන් නැත්තම් හරියට මේ පුංචි ළමයි දැන් දන්නේ නැතුව ඇති දර මිටියක් කියන්නේ මොකක්ද කියලා. නේද? පුංචි අය විතරක් නෙමෙයි ලොකු අයටත් අමතක ඇති දැන් දර මිටිය කියන්නේ මොකක්ද කියලා. දර මිටිය කැලේට ගිහිල්ලා දර හොයාගෙන දර මිටිය ගෙදරට අරන් යනකොට වැල් පොටවල් වලින් හරි ලණු පොටවල් වලින් හරි අපි ගැට ගන්නවා. හරියට ගැට ගහ ගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? දර මග හැලෙනවා. ජීවිතයත් හරියට ගැට ගහගත්තේ නැත්නම් ජීවිතය මගදී හැලෙනවා. දර මිටිය වගේමයි. හොඳ අධිෂ්ඨානයක් ගන්න. එහෙම වෙනවා. අද හොඳ අධිෂ්ඨානයක් ගන්න. මම මේ පින්කමට සහභාගී වෙලා මම මෙන්න මෙතෙන්ට එනවා. මේ දේ මං ඉෂ්ට කරගන්නවා. මගේ ජීවිතේ මම කළමනාකරණය කරගන්නවා. ඒකට මුල පුරලා දෙනවා මම. මොකද්ද ඒකට තියෙන හොඳ පවර්ෆුල් ශක්තිමත් පින්කම? බුදුදහමේ උගන්වන අංක 1 පින්කම අපි හිතන්නේ කරන්නේ. ඒකට හොඳ පිරිසුදු චේතනාවෙන් සහභාගී වෙලා ඔබ හැමතෙම එක හා සමානව සහභාගී වෙන්න පුළුවන් පින්කමක්. ඒකයි මම කිව්වේ දැන් අපි මුලින් හිත හදාගෙන ඒකට සහභාගී වුණොත් ඔබට තනියම පුළුවන්. ඒකයි මම කිව්වේ මෙතන ඉන්න 50 දෙනාගෙන් කවුද මේ පින්කම හරියට කරගත්තේ කියලා කාටවත් කියන්න බෑ. ඒක දන්නේ ඔබයි. ඒකේ ප්‍රතිලාභ ලැබිලා දෙන්නේ ආය අපිට සබාධම් විසින්. නිසා ඊට වඩා අරමුණක් මම ඔබට දෙන්නේ. එන පින්කමට හරියට සූදානම්. හරියට සූදානම් වෙලා අපි දැන් තියෙන මේ වකවානුත් එක්ක අපි කාටවත් කියන්න බෑ අපි ඊළඟ කටන පින්කමට ඉඳීද කියලා. ඒ තරම් අවිනිශ්චිතයි. ඒවම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නිතර හිතන්න කියලා. ඔබේ අවසාන කටන පින්කම මගේ අවසාන කටන පින්කම වෙන්න පුළුවන්. ඒ තරම් ජීවිතය කියලා කියන්නේ විශ්වාස කරන්න බැරිම දෙයක්. අනිත් හැමදේම විශ්වාස කරන්න පුළුවන්. ජීවිතේ ජීවත් වීම කවදාක්වත් විශ්වාස කරන්න බෑ. ඒ තරම් විශ්වාස කරන්න බැරි දෙයක් මත තමයි අපි මේ මහා කන්දක් වගේ දෙයක් ගොඩනගලා තියෙන්නේ. පින්වතුනි, ඉතින් මේ හෙට අනිද්දා එන පොයෙන් පස්සේ අපිට පුළුවන් අපේ මේ චාරිත්‍රය අවසන් කරලා අපිට මේ පන්සලින් දුර බැහැර ගමන් යන්න. දුර බැහැර ගමන් යනවා කිව්වට දවස් 6ක් සහ 7ක් අතරට අපි කොච්චර දුර ගියා එන්න ඕනේ චාරිත්‍රය කරනවා. හේතු තියෙනවා අපිට නොආ ඉන්න පුළුවන් දේවල්. හැබැයි සමහර පොත්වල ලියවිලා තියෙනවා ඒ දිනේ දවසේ පහුවෙන්න කලින් ඇවිල්ලා මේ පැත්තේ අපි ඉඳලා වැටක් තියෙනවනේ. ඒ පැත්තේ ඉඳලා කුඩේ හරි හොමු කරලා අයින්න ඕනේ කොයි පැත්තටද? පන්සල පැත්තට. අපි පුංචි කාලේ අපිට උගන්වලා තියෙනවා මේ කාලය තුලදී අපි කියමුකෝ දැන් ටයිම් එක පාස් වෙන්න ඕන මෙන්න කියලා. අතේ තියෙන්නේ මොකද්ද? වික්ෂුන් වහන්සේ කුඩයක් තියෙනවා. යන්න මෙන්න බෑ අර පැත්තට. මොකද්ද තියෙන්නේ? ඈත ඉඳලා කුඩෙන් හොම සීමාව මායින් කරන. ඒ වගේ ලස්සන දෙයක් මේක. මේ විනය පොතේ තියෙනවා විනයම තමයි ශාසනීය ආයුෂ. හැබැයි ඒවා ප්‍රායෝගිකව ඒවා ඒ නීති රීති වලට පමණක් නීතිය කරා කියන එක නෙමෙයි. හෘද සාක්ෂිය දැනගන්න ඕන කරාද කියන එක. හෘද සාක්ෂිය මේ සියල්ල තියෙන්නේ. එනද නීතිය කරා කියන එක නෙමෙයි. එතකොට මේ අපි ඒ වස් හිටියා නම් මේ වස්තු මාසය තුලදී ගොඩාක් දුක් ගැහැට විඳගෙන අපි මේ දුක් කරදර විඳගෙන අපි ඒ කාර්යය කරන්න ඕනේ. ඉතින් දායක එකයි මම කිව්වේ කාටවත්
මේක කරගන්න බෑ කියලා දෙයක් නැහැ. එවැනි චේතනා සම්පූර්ණයෙන්ම අයින් කරගන්න. එහෙම දෙයක් නැහැ. අර එදා හිටපු උත්තමාය පින්කමට සහභාගී වුණා වගේ විවෘත මනසකින් පැහැදුණු සිතකින් නිකලෙස්ස එන්න පුළුවන් නම් එදාට ඔබට මහත්ඵල මහානිසංස ලැබෙයි. මම මේවා කියලා දෙනකොට මටත් මහත්ඵල මහානිසංස ආනිසංස ලැබෙනවා කියන එක මම හොඳාකාරවම දන්නවා. ඉතින් පින්වතුනි, ඒ වගේ හොඳ අරමුණු තියාගෙන ජීවිතය ලස්සන කරගන්න, ජීවිතේ සාර්ථක කරගන්න අධ්‍යාපනය ලබන ළමයි තේරෙන අය ඉන්නවා. තේරෙන අයත් මේ හොඳ දේවල් වලට, යහපත් දේවල් වලට අතහිත දෙන්න. අතහිත දුන්නාම ගොඩාක් දුරට ජීවිතේ සාර්ථක වෙනවා, ලස්සන වෙනවා, ජීවිතේ බලාපොරොත්තු වෙන තැන්වලට යන්න ලැබෙනවා. ඉතින් ඒ නිසා මම අද ඔබට පැහැදිලි කරන්න යනවා අපේ ජීවිතේ. දැන් මෙතන අපි මෙතන ඉන්න ඔක්කොම ගත්තොත් ඔක්කොම එක වගේ නෙමෙයි. දැනුමත් එක වගේ නෙමෙයි, හැඩරුවත් එක වගේ නෙමෙයි, වත් පොහසත්කනුත් එක වගේ නෙමෙයි, උසමිති ගත්තත් එක වගේ නෙමෙයි නේද? හැම දෙයක්ම වෙනස් නේ. මේ වෙනස බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ගොඩාක් තැන්වල දැත්තන්ට අපි කියලා දීලා තියෙනවා. ඒ වෙනස බැලූ බැල්මට කියනවා මොකද්ද? කර්මය සහ කර්මඵල කියන පාඩම තමයි එන්නේ බැලූ බැල්මට. ඒවා කොතෙක් දුරට අපිට බලපාලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා පින්වතුනි, අපට නිතරම සිදුවෙන විපත්ති. මොනවද සිදුවෙන්නේ? විපත්. අපි කැමති නැහැ විපත් සිදු වෙනවට. විපත් වලින් බේරෙන්නනේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ මොකටද? ඇහුවොත් කියන්න දැන් නිකන් ওই ස්වාමීන් වහන්සේ අපි ආවා නේද? අරමුණක් එම් මං ඇහුව මොකද කියන්න තියෙන්නේ? ඔය ආවා ස්වාමීන් වහන්සේ කියලා කියන්න පුළුවන්. හැබැයි අපි හැමෝම බලාපොරොත්තු වෙනවා මොකකින් නිදහස් වෙන්නද? විපත්ති. විපත්ති කියලා කියන්නේ මොනවද? කැමති දේවල්ද අකමැති දේවල්ද? කට්ටිය කැමති විපත්ති සිදු වෙනවටද? ඒවා සිදු නොවි තියෙනවටද? සිදු නොවි තියෙනවටනේ. එතකොට ධර්ම මාර්ගයට කෙනෙක් බහිනවා. මට මේ ඔක්කොම එපා. මට ධර්ම මාර්ගයට බහිනවා කියන්නේ මොනවා කරන්නද? අරමුණක් ඇති කරගන්න ධර්ම මාර්ගයට බහිනවා කියලා කියන්නේ ධර්මය ඉගෙනගෙන ඉස්සරහට යනවා කියලා කියන්නේ ඒ වගේ නිදහස් වෙන්න. කොහොමද ඒක ඉගෙනගෙන ඉස්සරහට යනකොට මොනවද ලැබෙන්නේ? ලැබෙනවා මාර්ගඵල. මාර්ගඵල ලැබුණත් විපත්ති වලින් බේරෙන්න පුළුවන්ද? මාර්ගඵල වල අන්තිම තැන කුමක්ද? මේ ඔබ එන එකේ අරමුණ මම ගන්න. මේ එන එකේ අරමුණ, මේ පූජාවන් වලට බණ අහන එකේ අරමුණ ක්ලේශයන් යටපත් කරපුවාම අපිට මාර්ගඵල ලැබෙනවා. මාර්ගඵල ලැබුණයින් පස්සේ අපි උත්තම ස්වභාවයටපත් වෙනවා, rahat වෙනවා. කවුරුවත් සමහරලාවට හිතලා නැතේ මට නම් ස්වාමීන් වහන්සේ rahat වෙන්න ඕනේ කියලා. නිකමට හරි හිතලා තියනවද? හිතලා නැතුව rahat කිය දේවල් තැන් වල අපිට තියෙනවා, ඇහෙනවා. කොහොමද ඒක වෙන්නේවත් කියලා හොයලා තියනවද? ඔබ හෙව්වොත් ඔබට අනිවාර්යයෙන් මේ මාර්ගය අහු වෙනවා. ඔබට ඒකට අවශ්‍ය කරන සාධක හෙව්වොත් අනිවාර්යයෙන්ම ඒක කොහොමද වෙන්නේ කියලා හොයාගන්න පුළුවන්. මේ එකක්වත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කරන්න බැරි දේවල් නෙමෙයි, කරන්න පුළුවන්. මේ ඔක්කොම වැඩසටහන කොහෙද තියෙන්නේ? හිතේ තියෙන දෙයක්. හිතට හරියට වැටුනොත් යමක් කරන්න ඒක අහු වෙනවා. ඒ මාර්ගය හොයාගෙන යන්න පුළුවන්. ඉතින් මේ හොයන මේ දේත් ලබලා, මේ උත්තම දේත් ලබලා විපත්ති වලින් නිදහස් වෙන්න බැරි නම් මොකද කරන්නේ? දැන් සමහරක් අය එනවා මට නිවන් දකින්න ඕනේ ස්වාමීන් වහන්සේ. නිවන් දැක්කත් විපත්ති වලින් බේරෙන්න පුළුවන්ද බැරිද? විපත්ති වලින් බේරෙන්න බෑ. දැන් සමහරක් අය දෙන්න පුළුවන් නිකන් හිතලා බලන්න මේ කරදර වලින් නිදහස් වෙන්න මට භාවනා මධ්‍යස්ථානයකට යන්න ඕනේ කියලා සමහරක් කියයි. භාවනා මධ්‍යස්ථානයට ගියා කියලා විපත්ති වලින් බේරෙනවද? ස්වාමීන් වහන්සේ මට මේ එකක්වත් එපා.
මට ධර්ම මාර්ගේ යන්න ඕනේ. ධර්ම මාර්ගයේ ගියා කියලා විපත්ති වලින් බේරෙනවාද? බේරෙන්නේ නැත්නම් ඇයි කරන්නේ? කාට හරි හිතිලා ඒ දේ කරන්න පටන් ගත්තොත් නැවත විපත්ති සිදු කරගන්නේ නැහැ. තියෙන විපත්ති අහෝසි කරගන්නවා. මොකද්ද කරන්නේ අපි? ධර්ම මාර්ගයට බැස්සහම තියෙන විපත්ති විඳිනවා පමණයි, කරපු විපත්ති වලට මුහුණ දෙනවා පමණයි. ඒකෙන් අපි කරන්නේ වෑයම් කරනවා මොකක් කරන්නද? නැවත නැවත විපත්ති සිදු නොකර ගන්න ඉස්සරහට. එහෙනම් මාර්ගඵල ලැබුවත් රහත් තුනත් නිවන් දැක්කත් විපත්ති කරපුවා මොකද වෙන්නේ? කරපුවා ගෙවලා ඉවර කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දස වැදෑරුම් විපත්ති. ඔබට වෙලා තියෙන්න පුළුවන්. ඔබේ පවුලේ කෙනෙකුට වෙලා තියෙන්න පුළුවන්. ඔබේ ඥාති මිත්‍රයෙකුට වෙලා තියෙන්න පුළුවන්. දැන් ඒ ඔක්කොම අයින් කරන්නකෝ. ඔබෙන් බාහිර අය ගැන අයින් කරන්න. දැන් මම මේක පැහැදිලි කරනකොට මම අද සමරියක් ඇටියට ටක් ගාලා මේ ටික පැහැදිලි කරන්නම්. මේවා මට සිදු වෙලා තියෙනවද නැද්ද කියලා බලන්න. විපතක් සිදු වුණාම බැරෑරුම වෙන්නේ කාට උනාද? අන් අයට උනාටද Tamanට උනාමද? කාටද අමාරු? කොහොම උනාම අමාරු? Tamanට උනාම තමයි අමාරු. එහෙනම් මං Tamanට වෙලා තියෙන බලමු. දස වැදෑරුම් විපත්ති. පරුසං වේදනං දරුණු වේදනාය, පහර වැදීම්ය, අත්පා කැඩීම්ය වශයෙන් සිරුරේ හට ගැනෙන කටුක වේදනාය. කාටවත් මේවා දැනෙලා නැද්ද? දැනෙලා ඇති. ජීවත් වෙනවාම කියලා කියන්නේ මේවා දැනි දැනි ජීවත්. කොහොමද මේවට ප්‍රතික්‍රියා කරන්නේ? මේ වේදනාව එනකොට ඔබ ඒවට මුහුණ දෙන්නේ කොහොමද? ගොඩක් අය තමන් වේදනාව විඳිනකොට ඒ වේදනාව පහ කරන්න යනවා කාගෙන්ද? බාහිර ලෝකයක් එක්ක. මේ පළවෙනි වේදනාව ජීවිතේට එනකොට එළියේ කවුරුවත් මතක් කරන්න එපා. තරහ කෙනෙක් මතක් වෙනන්න එපා. කවුරු හරි කරපු දෙයක් කියලා හිතන්න එපා. ඒක හරව ගන්න ඕනේ කාගෙන්ද? ඒක ගෙවා දමන්න ඕනේ. තමන්ට කවුරු හරි කරන්න පුළුවන් ඉවසන්නම බැරි දෙයක්. ඒත් එයා නෙමෙයි කරේ. ඒකට අපිට හිතෙන්නෙම කවුරු කරා කියලාද? එළිය කෙනෙක් තමයි අපිට ඒක කරේ කියලා හිතෙන්නේ නෑ. ඒ සාමාන්‍ය ප්‍රතඥ අපි හිතන විදිය. අද එහෙම හිතන්න එපා. විඳවන්නම බැරි දෙයක් කෙනෙකුගෙන් වෙන්න පුළුවන්. විඳවන්නම බැරි දෙයක් කෙනෙකුගෙන් වුණාම ඔබලා කොයි පැත්තට හැරෙයිද? මේ බණ ප්‍රායෝගිකව පුහුණු කරන්න පුළුවන්. මොන බණද ස්වාමීන් වහන්සේ ඒ වෙලාවේ මං කියලා පටන් ගන්නවා. කවදාවත් කරාට හරියන්නේ. මේ සියල්ල සිද්ධ වෙන්නේ මේ දසවැදෑරුම් විපත් වලින්. මේ විපත අපට සිදු වෙන්නේ බාහිර කෙනෙක් අපිට කරන දේ නිසා නෙමෙයි. අපි කරපු දේ නිසා තමයි අර ඉවසන්නම බැරි දේ අපිට සිද්ධ වෙන්නේ. කවුද හිතලා තියෙන්නේ බාහිරින් විපතක් කවුරු හරි කරනකොට නිකන් මුකුත් ඕනේ නැහැ. කවුරු හරි Tamanට මොකක් හරි වචනයක් කියනවා. ඒ වචනේ කිව්වහම ඒක කොච්චර හිතේ රැව්පිලි රැව් දෙනවද? ඒක හිතේ තියාගෙන ඉන්නවද? එයාට ප්‍රතික්‍රියාවක් දක්වන්න. කවද්ද ඉවරෙන්නේ ප්‍රතික්‍රියාව දක්වලා? ඒක අහන්නේ කවුරු හරි කිව්වා කො මේමයි කියලා හිතේ තියාගෙන ඉන්නවා. එයා හම්බෙනකන් ඉන්නවා, මොකක් හරි අවස්ථාවක් එනකන් ඉන්නවා. මොකක් කරන්නද? ඒකට උත්තරයක් දෙන්න. මන් දෙන්නම් උත්තරය කියලා හිතා දහදා ඉන්නවා.
මගේ මූණට හම්බෙනින් කොයා කොච්චර ඉන්නවද? කවදාවත් ඒක කරන්න බෑ. එහෙනම් ඒක අහුණු ගමන්, ඒක දැනුණු ගමන්ම, ඒක දැනගන්න ඕනේ. ඒ දේ මට සිද්ධ වෙන්න තිබුණු දෙයක්. නැතු කවද්ද මේ ප්‍රශ්නේ ගැටුම විසඳගන්නේ? එක වචනයක් කිව්වා අනිත් කෙනා වචනේ කිව්වා තව ඔහොම ගිහිල්ලා කවද්ද ඉවර වෙන්නේ? සසරට මඟ අර මේ කැඩීම් බිඳීම් ඉරිතැලීම් කියනවා තව වැඩි කරගන්නවා. අපි ඒකත් එක්ක සසරේ ඉවර වෙන්නේ නැතුව පැටලින් අරන් ගියොත් දැන් කවුරු හරි මේ කියන විදිහට ජීවිතේ හිතලා තියනවාද? අද බණ කියන්නේ නම් ඒ විදිහට සිටිය යුතුමයි. නැත්තම් තව මොකද වෙන්නේ? දරුණු වේදනාය, පහර වැදීමේ. දැන් මට මේකේ පැහැදිලි කරන්න බෑ. ගෙවල් වලින් කොච්චර ගුටි කාලා ඉන්නද? මොකද හිතෙන්නේ මේ වෙලාවේ? ඉඳපියෝ කියලා දිත්තේ මොකක්ද හිතෙන්නේ? ඒකට උත්තරේ මොකද්ද? ඒකට හිතේ තියාගෙන ඉඳලා ජීවිත කාලෙට විඳලා හිටියොත් මොකද වෙන්නේ? වේදනාව තව වැඩි වෙනවා. දරුණු පහර දීම් වලට තව මුහුණ දෙන්න සිදු වෙනවාමයි. පහර කෑම් වලින් වැළකෙන්න ඕන. පහර කෑම් කරගෙන ඒවට විඳ යන්න ඕන. මං මේ බුදුදහම තුල බුදුහාමුදුරුවෝ ගන්නලා තියෙන්නේ පහර කෑම් වලින් නිදහස් වෙන විදිය. පහර කෑම් වෙන කෙනෙක් ඔබට සම්බන්ධ වුණා. මොකද කරන්නේ? එහෙනම් ඒකෙන් නිදහස් වෙන්න හිතේ තියෙන්න ඕන මොකද්ද? හොඳ අවබෝධයක් ඇති කරගන්න. ගහන පාරක් පාසා කියන වචනයක් පාසා ඒකේ තියෙන බලය ඒ පහරේ තියෙන හයිය ගුටි කනකොට ගොඩාක් රිදෙනවා ඇති. රිදෙන තරමටම ඒට ප්‍රතික්‍රියාව දක්වන්න. හැබැයි ඒකාන්තයෙන්ම ඔබ නිවුණු තැනැත්තෙක් නිවුණු කෙනෙක් බවට පත් වෙනවා. නෝනලා විතරක් නෙමෙයි ගුටි ගන්න. මාතුරු ගුටි කනවා. දෙපැත්තම තියෙනවා. ගියෝ විතරක් නෙමෙයි ගුටි ගන්නේ. පැවිද්දොත් උතුමොත් ගුටි කනවා. ප්‍රතඥ භික්ෂුව විතරක් නෙමෙයි රහත් භික්ෂුවත් වේදනාවලට මුහුණ දුන්නා. ඒ නිසා මේක එක්කෙනෙකුට අදාළ සිද්ධියක් නෙමෙයි. මේක අපි සියලු දෙනාටම අදාළ සිද්ධියක්. පින්වතුනි, මේ ධම් බිඳ හිතට වැටුනොත් ඔබ සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් බවට පත් වෙනවා. ජාතින් තව අපිට සිදුවෙන එකක් තියෙනවා. මම කෙටියෙන් විස්තර කරන්නම්. සල්ලි තිබ්බට සල්ලි නැහැ. ධන පිරිහීම කොච්චර හෙව්වත් නැහැ. කොච්චර වැඩ කරත් සල්ලි නැහැ. ජාතින් ධන පිරිහීම අවුවෙන් වැස්සෙන් පෙළෙමින් සේවාකම් කිරීම කොච්චර අවුවේ පිච්චෙනවද? සල්ලි වන්නේ කොහොමද? හැම බලනකොට හැම අවුවට පිච්චිලා. සල්ලි හොයනවා. සල්ලි නැහැ. ධනය පිරිහෙනවා. ධනය නැතිවීම මූලික කරගෙන ජීවිතේ ආපස්සට හොයලා බලන කොච්චර රණ්ඩු වෙලා තියෙනවද? ධනය නැති වෙන්න හිතේ එන්නේ මොකද්ද? සතුටක්ද වේදනාවක්ද? ධනෙ ගුටි කන්න හිතට එන්නේ සතුටක්ද වේදනාවක්ද? ගොඩක් ඉස්සර ගහනකොට රිදෙන්නේ නැහැ. ඊට පස්සේ ගහනකොට තමයි හරියට රිදෙනවා. මුල් කාලවල ගහනකොට රිදුන්නේ නැහැ. පස්සේ රිදෙනවා.
එතකොට ධනෙ පිරිහෙනකොට ඔයත්වන්ට අපිට කොහොමද ධනෙ පිරිහෙනකොට වේදනාව කරන්න බෑ අපිට. භික්ෂුවට බෑ ඇත්තටම. අඤ්ඤාහි ලාභූපනිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී. අපි සතුට ලබන්නේ වෙන විදියකට. ලාභ සත්කාර නිසා නෙමෙයි. ඒක අදත් වළංගුයි. කරන්න දෙයක් නැහැ. හැබැයි ඔයත්තන්ගේ ධනෙ පිරිහිනකොට කොච්චර ජීවිතය අවුල් වෙලා ඇද්ද? අවුල් වෙන්න තවත් අවුල් වෙනවා. එහෙනම් ඒවා පිරිහෙන්න ඒවා නැති වෙන්න ඒක අවබෝධ කරගන්න. මේ අපේ ජීවිතවල ප්‍රධාන ප්‍රශ්න ටික බුදුහාමුදුරුවෝ කතා කරලා තියෙනවා. ධනෙ නැති වුනහම මොකද වෙන්නේ? කී දෙනෙකුට බැනගෙන නැද්ද? රණ්ඩු වෙලා නැද්ද? ගහගෙන මරාගෙන නැද්ද? හිතන්න මම මේ කියන්නේ. කියලා ඉතින් උඹ තමයි කෑවේ. නෑ මන් නෙමෙයි කෑවේ උඹ තමයි කෑවේ. කොති බුසල්ලි. දැන් ඊයේ පෙරේදා රටේ ඉඳලා මිනිස්සෙක් ලංකාවට ගියා. නෝනට සල්ලි යවුවා. යනකොට සල්ලි නෑ බැලන්ස් එක නෑ. ගාවලා මැරුවා. මොනවා නිසාද ඇති වුනේ? හොයලා බලන්න. ජීවිත නැති වෙලා තියෙන්නේ මොනවා නිසාද කියලා. මේවා තමයි සිද්ධි. ධනය පිරිහුණා කියලා ඔබ පිරිහෙන්න එපා. ඒ පිරිහුණාම සසර හැමදාම පිරිහෙන්න සිද්ධියක් සිද්ධ වෙනවා. අවුවෙන් වැස්සෙන් පෙළමින් සේවාකම් කිරීමෙන් වෙළඳාම් මොනවද කරන්නේ? ඔයත් ගොඩාක් රැකී ආරක්ෂා කරනවා. ඒ වගේම තමයි සල්ලි හොයාගන්නේ. දැන් මේ ඉන්න ඔක්කොම සල්ලි හොයාගන්නේ මොනවගෙන්ද? රැකී ආරක්ෂා කරලා. ඒවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම ශරීරස්ස වේදනං අපි දැන් මේ පූජා පවත්වන්නේ කාට ආශිර්වාද පිණිසද? ඔයත් හැමෝටම ආශිර්වාද පිණිස. මෙතෙන්ට ඇවිල්ලා අපි මේ සෙත් පතන්නේ කාටද? ඇයි සෙත් පතන්නේ? මෙන්න මේ සිද්ධිය මොකද්ද? ශරීරස්ස වේදනං. සිරුර බිඳෙනවා. ශරීරය මොකද වෙන්නේ? ඔය ශරීරය බිඳෙනවා. මැරෙන තුරු අපි ඇතුලේ දන්නේ නැහැ ඇතුලේ කොච්චර කැඩි බිඳි යනවද කියලා. එක වෙලාවට කියන අනේ මගේ මේ හරියට හිතෙනවා. මොකද වෙලා තියෙන්නේ මේ හරියට? කැඩිලා බිඳෙනවා. මේ අතරි දෙනවා කියනවා. මේ අතරි දෙන්නේ ඇයි? ඇතුලේ කැඩෙනවා බිඳෙනවා. කොණ්ඩේ තියෙනවා කොණ්ඩේ කැඩි යනවා බිඳෙනවා. කොණ්ඩේ කෑලි වලට කැඩෙනවා. සමහරක් අය කියනවා මං කොණ්ඩේ පීරනවා මම කොණ්ඩේ ඔක්කොම යනවා ස්වාමීන් වහන්සේ. ශරීරස්ස වේදනා. ඒක මතක් කර කොච්චර අමාරු වෙట్లా ඇද්ද? සිරුර බිඳීම්ය ඔළුව පැලිලා නැද්ද? බිත්ති වල වැදිලා. සමහරක් අය බිත්ති වල ගහගෙන ඔළුව පලා ගන්නවා. ගහපුවා මොකද වෙන්නේ? මේක පැලෙනවා. මේ බිත්තියට මේ වීදුරුවට ගැව්වොත් මොකද වෙන්නේ? ශරීරයේ මේවා කැපිලා යනවා. තුවාල වෙනවා. ඇයි එහෙම කරගන්නේ කියලා අහනවා. ඇත්තටම ඇයි කරගන්නේ? ඇත්තටම ඇයි කරගන්නේ? උත්තරයක් හොයාගන්න. ඇයි මං මේ වගේ දේවල් කරන්නේ? මේ බිත්තියට ගහපුවාම ශරීරයේ බිඳුනාම සතුටක්ද දැනෙන්නේ වේදනාවක්ද දැනෙන්නේ? වේදනාවෙන් ඔබ කතා කරන්නේ. ඒ වගේම තමයි සිරුර බිඳීම්, ඒ වගේම ඔලු පැලීම්, අත්පා සිඳීම් වෙඩි කන්න සිද්ධ වෙනවා. මේ වෙඩි කෑම කොයි කාලෙද කියලා තියෙන්නේ? බුදුරජාණන් වහන්සේ 2600කට කලින් කිව්ව මේ වෙඩි කෑම සිද්ධ වෙනවා. අද පත්තරයක් ගත්තොත් නිවුස් ගත්තොත් හැමතැනම තියෙන මොනවද? වෙඩි තියලා මොකද්ද කරන්නේ? මේ සිරුර බිඳනවා. පොල්ලකින් ගහම මොකද වෙන්නේ? මේ සිරුර බිඳෙනවා. Tamanට මිතින තමන් ගහ ගන්නවා බිත්තියේ. බිඳෙනවා.
බිත්තිය ගහගද්දි සතුටක්ද දැනෙන්නේ වේදනාවක් දැනෙන්නේ? වේදනාවක් දැනෙනවා. ඇයි මේ වේදනාව විඳින්නේ කියලා අහන්න. ඇත්තටමයි. අපි ඔළුවේ බිත්තිය ගහගන්නේ Tamanට වේදනාව දැනෙන්නද? ඒ වේදනාව බලාගෙන ඉන්න කෙනාට දැනෙන්නද? කාට වෙන්නද බිත්තිය ඔළුව ගහගන්නේ? එන රිදෙන්නේ කාටද? විපාකයේ ඵල දෙන්නේ කාටද? විපාකයේ ඵල දෙන්නේ බලාගෙන ඉන්න කෙනාට නෙමෙයි. දැන් ඔය සමහරක් අය බෙල්ල වැල දා ගන්න ජීවිතේ නැති කර ගන්න. කාට පාඩමක් උගන්වන්නද? සියදිවි නසා ගන්න හැම කෙනෙක්ම කාට පාඩමක් උගන්වන්නද සියදිවි හානි කරගන්න. තමන්ගෙන් අනිත් අයට පාඩමක්. හැබැයි පාඩම කාටද ලැබෙන්නේ? බෙල්ල වැල දාගත්තාම රිදෙන්නේ කාටද? අපිට. බිත්තියට හයියෙන් ගහපුවම රිදෙන්නේ කාටද? අපිට. වේදනාව දැනෙන්නේ කාටද? අපිට. එහෙනම් අපි කොච්චර මොඩද? කරන්න එපා කියනවා. ඒ වේදනාව ඔබ භුක්ති විඳින්න ඕනේ කියනවා. ගරුකං ආබාධම් බලවත් රෝග කවදාකවත් සුව කරන්න බැරි රෝග හැදෙනවා. ඒ වගේම තමයි ඔවුනෝන් බිය ගන්නවන රෝග. දැන් අපිට මේ මොකද්ද වෙලා තියෙන්නේ? කොරෝනා. කවුද බය වෙලා ඉන්නේ? මුළු ලෝකම බය වෙලා ඉන්නේ. ඇයි මේකක් ආවේ? කොරෝනාවන් පස්සේ අපි සතුටෙන් දින්නේ දුකෙන් දින්නේ. වේදනාද විඳින්නේ සැප වේදනාද විඳින්නේ දුක වේදනාද විඳින්නේ. දුක් වේදනා. විඳින්න වෙනවා කියලා බණ පොතේ තියෙනවා. සමහර වෙලාවට සුව කරන්න බැරි රෝග එනවා. ජීවිතේට එන්නේ. කොරෝනා එළියේ තිබුණාට කොරෝනා හැදෙන්නේ කාටද? කොරෝනා හැදෙන්නේ Tamanට. අනිත් අයට කොරෝනා හැදුණා කියලා නෑ. ඒක Tamanට හැදෙන්නේ. කොරෝනා ළඟට Taman හොයාගෙන එනවා. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්තක්කේපං. අපි මේ ඉන්න ගමන් පිස්සෝ වෙනවා. අපි උමතුවටපත් වෙනවා. මේ සිද්ධි සිද්ධ වෙනකොට සිහිය විකල් වෙනවා. ඊට පස්සේ කියනවා මං කළේ මොකද්ද කියලා මට මතක නැහැ. සමහරක් අය කියනවා මේ තප්පරෙන් කියපු දේ මට කියපු දේ මතක නැහැ කියනවා. සිහිය විකල් වෙලා ඒ කියන්නේ. මේ කරපු දේ නැහැ කියනවා. උමතු ස්වභාවයටපත් වෙනවා. කවුද උමතු වෙන්නේ? ඇයි උමතු වෙන්නේ? අපිම තමයි උමතු වෙන්නේ. ඒට හේතුවක් තියෙනවා. උමතු වුණාම විඳින වේදනාව කොච්චරද කියලා කියන්න බෑ. සියලු දේවල් වෙනස් වෙනවා. ඔබ දැකලා ඇති හොඳට ඉන්න අයගේ මනස විකෘති වුණාම දැන් මම මේ ඊපෙරේද මේ ඔය ගලස් කොහෙද මේ පියසබ්‍රායි කියනවා. පියසබ්‍රායි කියනකොට අයියේ බුද්ධං සරණං ගච්ඡාමි කියනවා. මම බැලුවත් නේ පැත්තේ. මම බැලුවා කවුද බුද්ධං සරණං කියන්නේ අයියේ. මම දැක්කා ශ්‍රී ලාංකිකයෙක් කවුරු හරි ওই දුවගෙන එනවා පිටිපස්සේ. මම අනිත් පැත්තෙන් ගියා. අර දෙනෝ දහස් වෙනයට මුළු ඔක්කොම පියසබ්‍රායිකටම ඇහෙනවයි කියන කතාව. හොඳට හිටපු මිනිස්සු දැන් අපි හොඳට ඉන්නකොට මොකද පියසබ්‍රායිකේ බොහොම නීට් එකට අපි යන්නේ ලැජ්ජාවේ බෑ. උමුතුනහම මොකද වෙන්නේ? ලක්ෂයක් හිටියක් තේරෙන්නේ නැහැ. ලැජ්ජාවිය නැත්තටම නැතු වෙනවා. දැන් අපි මේ වගේ දෙයක් කරන්න කොච්චර අකමැතිද? හයියෙන් සද්ද කරලා කතා කරන්නවත් කැමති නැහැ මේ කට්ටියක් ඉන්න දැන්. අර දේ වුණාම මොකද වෙන්නේ? මිනිස්සුන්ට වෙනවා. කාටද වෙන්නේ? අපටමයි වෙන්නේ. ඒක උණයින් පස්සේ මේ ඉස්සරලා හිටපු කෙනාද කියලා එයාට තේරෙන්නේ නැහැ ජීවිතේට. අපි තමයි තේරුම් ගන්න ඕනේ. අනේ මේ ඉස්සරලා හිටපු කෙනා නේද මේ මොකද වෙලා තියෙන්නේ? බලන්න මනසට බලපාන අත කැඩෙනවා වගේම තමයි හිතක් කැඩෙනවා. අත බිඳෙනවා වගේ තමයි හිත බිඳෙනවා.
ඒ වගේම තමයි පින්වතුනි රාජතෝ උපගය්‍ය අපි වැරද්දක් කරපුවාම මේ රටේ නම් මොකද වෙන්නේ? බිල් එක එනවා ගෙදරට. මුතුව මොකද්ද? දඩ මුදල එනවා කොහාටද? වෙන කොහෙවත් කරන්නේ. දඩ බිල එනවා ගෙදරට. ලොකු වැඩක් කරපුවාම රාජතාන්ත්‍රිකව එනවා අපි අරගෙන යන්න කොහාටද? අපි කොච්චර බෑ කිව්වත් හරියනවද? අපි කියනවා එතන මොකද්ද? මම කරේ නෑ මම දන්නෙත් නෑ කියලා කියනවා. හරියනවද? අරගෙන අරන් ගිහිල්ලා තමයි උත්තරේ කියලා දෙන්නේ. කරාද නැද්ද කියලා හොයනවා කවුද? රාජතාන්ත්‍රිකව අපි අරගෙන යනවා. අපි අරන් ගියාම අපිට සතුටක්ද දුකක්ද තියෙන්නේ? වේදනාවක්ද? හොඳට තේරුම් ගන්න. ඇයි අරන් ගියේ? ඇයි අරන් යන්නේ? ඇයි රාජ්‍යයෙන් අපිට එහෙම දඬුවම් කරන්නේ? මිනිස්සුන්ට කරන්නේ අපිටමයි. විඳින්නේ අපිමයි. ඒ වගේම තමයි සතුරු, ඒ වගේම තමයි තනතුරු වලින් පහ කිරීම. මේ උදේ රස්සාව තිබුණා. හවස එනකොට අපේ ගෙදර රස්සාවට එන්න එපා කියනවා. මේ උදේ හොඳට රස්සාව කරලා ගියේ ගෙදර. හෙට උදේ ආයෙ කියන එන්න එපා මේ. එහෙම සිඤ්ඤෝරා කෙනෙක් උදේ හොඳට වැඩ කරලා ගියලා හවස එනකොට කියන සිඤ්ඤෝරා අපේ ගෙදර එන්න එපා හෙට ඉඳලා. මොකද්ද දැනෙන්නේ? යනකොට සිඤ්ඤෝරා කොච්චර හොඳද? අර කිව්වන් පස්සේ සිඤ්ඤෝරා කොහොමද? යනකොට සිඤ්ඤෝරා පිළිගත්තා වගේ. සිඤ්ඤෝරලා ඒ කෝල් එක දෙනකොට එන්න එපා කියන කොටත් ඉන්න ඕන කොතනද? හිතට වේදනාව ගත්තොත් ඒක ඉවර වෙන්නේ නැහැ. වාරයක් පාස මතක් වෙනවා. ඔය සිඤ්ඤෝරා මට මෙහෙම කරා. ඔය සිඤ්ඤෝරා මට මෙහෙම කරා. ඔය මිනිහා මට මෙහෙම කරා. කවදාක්වත් නිදහස් වෙන්න. නිදහස් වෙන මඟ ඉගෙන ගන්න. ඒ වගේම තමයි කවුරු හරි ගෙදර එනකොට තිබ්බු සල්ලි ටික හොරකම් කරගෙන ගියේ. වේදනා. ඒ වගේම තමයි දාරුණං ආබාධං දරුණු. ඒ වගේම තමයි දරුණු. බොරු දොස් නගමින් තමා කරපු දේ නොකරපු දේ විනිශ්චය කරමින් මේක කරාම කියලා කියනවා. කරලත් නැහැ. හැබැයි කරාම කියලා කියනවා. ඔප්පු කරන්න විදියක් නැහැ. ජීවිතේ සමහර ප්‍රශ්න තියෙනවා කරලම නැහැ. හැබැයි සමාජයේ කියනවා කරාමයි කියලා. කොහෙන්ද විසඳන්නේ? විසඳන්න බෑ. හැබැයි විසඳන්න බැරි දෙයට උත්සාහ කරනවා විසඳන්න ගන්න බැරි වුණාම මොකද කරන්නේ? කියන අයට අපි පෙරලා අපි යනවා අයට වේදනාව දෙන්න. කවදාවත් කරන්න බෑ. අපි ඒක අපිත් පිරෙන්නේ නැතුව ඒ අයත් පිරෙන්නේ නැතුව මාර්ගය කියලා හොයා ගන්නට ඕනේ. ඒ වගේම තමයි ඥාතිනම් පරික්කයන් නෑයන්ගේ පිරිහීම. අපි කොච්චර අපිට ඥාති මිත්‍රාදීන් හිටියත් අපි ඇත්තටම සමහරලාට නෑයොත් එක්ක සතුටෙන් නෙමෙයි ජීවත් වෙන්නේ. බොහෝ දුරට නෑයෝ එක බඩවැල කඩාගෙන ආවත් සහෝදර සහෝදරියන් සමහරලාට පොදුවේ මම මේ කතා කරන්නේ කාගව මූණ දිහා බලන්නේ මේ බණනේ කියන්නේ. මම දන්නේ නැහැනේ ඇත්තට මෙතන කවුරුවත් ගැන. අපි සහෝදර සහෝදරියන් එක්ක කොච්චර පිරිහිලා. අද බණ අහලා ගෙදර යනකොට හිතන්න මොනව නිසාද ඇත්තට මේ පිරිහිලා තියෙන්නේ? මැරෙන්න අපි එක බඩවැල කඩන් ඥාතිනම් එකම අය එක්ක එකම පවුලේ අය එක්ක එකට ඉන්න බෑ. පිට අය එක්ක නෙමෙයි ඇත්තටම ගොඩක් බිඳිලා තියෙන්නේ. තමන්ගේම අය එක්ක. ඇයි බිඳිලා තියෙන්නේ? ඇයි බිඳෙන්නේ? ඒ වගේම තමයි ඥාතිනම් පරික්කයන් නෑ ජනයාගේ පිරිහීමය විපතේ පිහිටවන සැපතෙහි දුක් වෙන. එයාලා කවුද? විපතේ අපිට දුක් විපතේ උදව් කරන අය. ජීවිතේ ගොඩාක් උදව් කරපු අය. අම්මා මේ ලෝකෙට අපිව අරන් ආවා. හැබැයි අම්මත් එක්ක තරහ වෙනවා.
කාරණා හොයන්න ගියොත් මෙන්න මේ වගේ සිද්ධි කියලා ලිස්ට් එකක් දෙන්න පුළුවන්. ලිස්ට් එක දුන්නට අද බණ මඩුවෙන් ප්‍රශ්නේ විසඳගෙන යන්න. ලිස්ට් එකේ එතෙන්ට වළංගු නැහැ. අම්මා මෙහෙම කරපු නිසා තාත්තා මෙහෙම කරපු නිසා කියලා ඇත්තන්ට කියන්න උත්තර තියෙනවා. අද බණ මඩුවේදී කියන්නේ ඒවට එහෙම උත්තර හොයන්න බෑ. ඔබ එහෙම උත්තරයක් හොයාගෙන හිටියොත් වේදනාව වැඩි වෙන්නේ කාටද? Tamante ඒකේ වේදනාව දවසින් දවස වැඩි වෙනවා. ඒ උත්තර එකක්වත් වැඩක් නෑ. ඒවා අපි විඳ ගන්න ඕන. ඒවා විඳින්න ඕන. මේ දුකේදී උදව් කරපු කෙනා කරන්න දෙයක් නැහැ. එහෙනම් ආර්ය තත්ත්වයට උතුම් තත්ත්වයටපත් වෙන්නේ ඒ කරන කෙනාට ප්‍රතික්‍රියා වැරදි ලෙස දක්වන්නේ නැතුව ඔබ ඒ වේදනාවට තවත් වේදනාවක් ඇති නොකරගෙන ජීවත් වීමයි. ඒ වගේම තමයි බොහෝ ගණන් පබංගුරන් සම්පත්තීන්ගේ වෙනසීමය. ඒ වගේම මතු වැඩ සඳහා රැස් කොට තිබූ රන් රිදී මුතුමැණික්කා වී සහල් තල මුං ඈ වස්තුන්ගේ විනාශය. අපි හොයන හැම දෙයක්ම මොකද වෙන්නේ? විනාශ වෙලා යනවා. හොඳ කෙනෙක් ගිහිල්ලා හොඳ කුඹුරක් වගා කරනවා. වගා කරන්න හැම සැරේම කුඹුර විනාශ වෙනවා. හැම සැරේම සමහරලාට තමන්ගේ ගොවිතැන විනාශ වෙලා යන්න පුළුවන්. මිනිස්සු ටීවී එක දාලා ප්‍රවෘත්ති බලනකොට ලංකාව වගේ කුඹුරු විනාශ වුණා, ගොවිතැන විනාශ වුණා කියලා කොච්චර හූ කියනවද? සමහරක් අය වඳිනවා තොපිට එනහත වැදියන් අපිට මේ දේ කරාට. කවද්ද නිවා කරගන්නේ? ගෙවලා. කියන අයට වදීද? කාටද වදින්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ඒ වේදනාව තවත් කෙනෙකුගෙන් පහ කරන්න බෑ. අපි කොච්චර හැදෙන්න ඕනද? තමන්ගේ දේ නැති කරපු කෙනාටවත් තමන්ට වේදනාවක් දෙන්න බෑ. හොඳ රත්තරන් කුඩියක් තමන් ජීවිතේට එකතු කරපු දේ හොරකම් කරනවා දැකලා ඇති. අනුද්දාඳුරු කොහොමද යාත් එක්ක මං සතුටු සාමිච්චිය කතා කරන්නේ? මගේ මෙච්චර කෝටි ගාණක් වටින දේ හොරකම් කරා, ලක්ෂ ගාණක්. ඔබ වහන්සේ මට කියනවා මොකක් කරන්නද? එයාට වේදනාවක් දෙන්න එපා කියලා. අහලා බලන්න හෘද සාක්ෂියෙන්. පුළුවන්ද? බැරිද? පුළුවන් වෙන්න ඕනේ උතුම් නිවන දකින්න. බැරි කෙනාට කවදාක්වත් නිවන් දකින්න බෑ. ඒ වේදනාවට වේදනාවක් නොදී ඉන්න තත්ත්වයට හිත හදාගන්න ඕනේ. ඔබට ජීවිතේ වරද්දපු කෙනෙක් ඇති. ඒ වරද්දපු කෙනාට කවදාක්වත් වරද්දක් කරන්නේ නැති විදිහට හිත හදාගන්න තුරු ඔබ උදේ හවස පන්සලේ ආවත් ඔබ හොයන දේ කවදාක්වත් හමු වෙන්නේ නැහැ. හමු වෙනවා කවද්ද? අර තමන්ගේ වටිනාම දේ හොරකම් කරපු කෙනාට හොරකම් කළාවත් කියලා නොහිතන්න හිත හදාගත්තු දවසට. ඒ වගේම තමයි අගාරාණී අග්ගි ඩයියති ගෙවල් ගිනි ගන්නවා. ඒ වගේම තමයි වෙසෙන තැන් ජීවත් වෙන තැන් පිච්චෙනවා, අලු වෙනවා. කවුරු හරි ඇවිල්ලා අලු කරනවා වෙන්න පුළුවන්. කවුරු හරි ඇවිල්ලා පුච්චනවා වෙන්න. පුච්චපු කෙනෙක් දැක්කා. හිත හදාගෙන ඉන්න පුළුවන්ද? අපි මොකද කරන්නේ? හිත හදාගන්න. හැබැයි නිවන් දකින්න නම් අපි එතෙන්ට එන්න ඕන. පින්වතුනි, හොඳම උදාහරණය තමයි ආර්යයන් වහන්සේලා මේ දුක්ඛම් කටළු සියල්ලට මුහුණ දුන්නා. මුගලන් මහරහතන් වහන්සේ ඇටකටු කුඩු කරලා ගෝණියක දාලා රහත් වුණු කෙනා. එයාට හැකියාවක් තිබුණ මොනව කරන්නද? දිව්‍ය තලවල වැඩම කරලා, මනුස්ස ලෝකයේ වැඩම කරලා, මනුස්ස ලෝකෙ විතර නෙමෙයි දිව්‍ය තලවල තිබුණු දස්සතාවය තමයි සූපත් කරන එක. හැබැයි එයාට බැරි වුණා ජීවිතේ
එයාගේ ජීවිතේ විනාශ කරන එක නවත්ත ගන්න. හැබැයි පින්වතුනි මුගලන් මහරහතන් වහන්සේටත් ඒ වේදනාව ඒ විදිහටම මුහුණ දෙන්න සිදු වුණා. ආර්යයන් වහන්සේ කෙනෙක් විඳපු වේදනාවයි පෘථග්ජන කෙනෙක් විඳින වේදනාවයි අතර වෙනසක් තියෙනවා. ඒ වෙනසදි දේශනා කරනවා. ආර්යයන් වහන්සේ ඒක කළේ නැවත තවත් කෙනෙකුට පරිභව කරන අදහසින් ඒකට එයා සොකැමැත්තෙන් මුහුණ දෙනවා. ඇයි? වෙන්න තියෙන සිද්ධිය එයා මනසින් දකින්න. අද ඔයත් හැම කෙනෙම හිතන්නේ අපිට බැන්නහම ඇයි බැන්නේ කියලා දකින්න මනස දියුණු වෙලා නැහැ. කාට හරි ඔළුව මනස දියුණු කරගෙන එයා මට ගැහුවේ හරි බැන්නේ හරි මම පෙර භවයේ යාට මෙන්න මේ විදිහට වැරද්දක් කරලා තියෙනවා කියලා ඒ දෙක දැනගත්තොත් මොකද වෙන්නේ? මම අර කරලා දිනවනේ නිසා ඒත් අපි ඒක දැක්කත් අපි අරයට නොබැන ඉඳීද? බෑ. මේක කළ යුතුමයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන්ගේ කුඹුරේ වී ටික කුණු වෙනවා නම් ඒට හේතුවක් තියෙනවා. ඒ පෙර සසරේ අපි වී ටික කුඹුර අස්සන්න ගන්න බැරි විදියට වැඩක් ජීවිතේ කරලා තියෙනවාමයි. මා ප්‍රාර්ථනා කරනවා ඒව හොඳට තේරුම් අරගෙන අපි දෙගොල්ලම මේ වස් කාලය තුලදී හොඳ ගමනක් යන්න පුළුවන් විදියට ජීවිතේ සාර්ථක කරන්න උත්සාහ කරන්න. ඉතින් අද චමින්ද මහත්මයාටත් ඒ වගේම වාසනාවන මහත්මිය වෙනුවෙනුත් මේ ධර්ම දේශනාව පැවැත්වුවේ. පින්වතුනි මෙතනින් පස්සේ ඔබට මම මුලින් දේශනා කරපු විදියට සිත කය වචනය සකස් කරගෙන තනියම මේ පින්කමටම හදවතින් සාදුකාරයක් දීලා කටින් නෙමෙයි හදවතින් සාදුකාරයක් දෙන්නයි මම මේ බණ ටික ඔබලාට පැහැදිලි කරේ. මේව අවබෝධ වෙනකොට කටින් නෙමෙයි සාදු කියන්නේ. මනසින් සාදු කියන්න පුළුවන් තත්ත්වෙට ඔබේ හිත හැදෙනවා. මම ප්‍රාර්ථනා කරනවා අද කළ මේ පින්කමෙනොත් ඔබ දෙපළ ප්‍රාර්ථනා කරන විදිහට සීල යහපත් ප්‍රාර්ථනාවන් ඉටු වේවා. අදිෂ්ඨානයක් ඇති කරගන්න අපි කොහොම හරි මේ ජීවිතේ ගමන් කරලා අපේ දරුවන් හරියට හදාගෙන ලස්සන ගමනක් අපි යනවා. හැමෝම මේ විදිහට ප්‍රාර්ථනාවන් ඇති කරගන්න. එවැනි යහපත් ප්‍රාර්ථනා ඇති කරගෙන හැමෝම ජීවිතේන දුක්, කම්, කටළු, බාධක විඳගෙන ජීවිතේ ජය ගන්නවා කියන අදිෂ්ඨානය අද මේ ධර්ම දේශනාවෙන් ඇති කරගන්න. ඒ වගේම ඔබ දෙපළ ඇතුළු සහභාගී වෙන සියලු දෙනෙකුටම සිත සාන්තිය උදා වේවා, නිදුක් නිරෝගී භාවය ඇති වේවා. ප්‍රාර්ථනා කරන විදියට ජීවිත සාර්ථක කරගන්නට මේ පින්වල බලයේ ශක්තිය හේතු වේවා. දෙපාර්ශවයේම ඥාති මිත්‍රාදීන්ට මේ පින ආශිර්වාදයක් වේවා කියලා සාදුකාරයක්. අපි දෙවියන්ට ආරාධනා කළා. දෙවියෝ අහන්න නැති මේ ධර්ම දේශනාව. දෙවියෝ සිත් සතුටු කරගන්න නැති. දෙවියන්ටද මේ පින්වල බලයේ ශක්තිය හේතු වෙන්නේ කියලා දෙන්නම ප්‍රාර්ථනා කරන්න. දෙවියන්ට ප්‍රාර්ථනා කරලා දෙවියන්ගේ ආශිර්වාදය අපට වගේම මේ සහභාගී වෙන සියලු දෙනාටම පුංචි දරුවන්ට අපේ දරුවන්ට වගේම මේ සියලු දරුවන්ට ලොවෙහිම ඉන්න දරුවෝ සුවපත් වේවා කියලා සිතන්න. ඒ වගේම ප්‍රාර්ථනාවක් ඇති කරගන්න මේ කොරෝනා වසංගතයේ දුක් විඳින අපිට මේ තාමත් මූණවල් වහගෙන නේද මාස්ක් දාගෙන අපි ජීවත් වෙන්නේ. ඉතින් ඒක මම හිතනවා හැබැයි කොරෝනා රෝගය ලොවෙන් තුරන් වේවා, මාස්ක් එක තුරන් නොවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒක ගොඩාක් හොඳ දෙයක්. ඒක පැෂන් එකක් වගේ. ගොඩාක් ඒක වහගෙන යන්න පුළුවන් සෞඛ්‍යය දෙනොත් ගොඩක් දේවල්. ඉතින් හොඳ අතට මට නම් ඒක තේරෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරනවා අපි කොරෝනා වසංගතයෙන් ඉතා ඉක්මනින් දුරස් වෙලා සමහර වෙලාවට අපි හිතුවට ඉන්න රටේ විතරක් අඩු වුණාට තව රටවල් වල 400 500 මැරෙන රටවල් තාම තියෙනවා. තාම මේ රෝගේ තිබුණ විදියමයි තාම. ඉන්ජෙක්ෂන් එක ගහලා මේක කන්ට්‍රෝල් කරලා තාම තිබුණ විදිය. අපි ප්‍රාර්ථනා කරමු මේ රෝගය අපට හැදෙන්නත් එපා. ලෝභෙහි ඉන්න කිසි කෙනෙකුට නොහැදී ලෝම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඒ වගේම අපේ මහත්මයාගේ නෝන මහත්මියගේ
පෞල් પરම්පරාවල හැදූ වැඩූ අම්මලා දෙන්නම් අම්මලා තාත්තලා සිහි කරන්න. පෞල් වල එදා ඉඳලා මේ දක්වා ගුණ ධර්ම කියලා දුන්නු අය සිහිපත්. ඔබ දෙපළම මේ විදියට පින්කමක් සිද්ධ කරන්න කාගේ හරි ගරුහරුකම් ඔබලට තියෙන්න ඕන. පුංචි කාලේ ඉඳලා කියලා දීලා ඇති. ඒවා දැකලා ඇති. එහෙම ගොඩාක් අයට එහෙම තමයි. මේවා දැකලා ඇති. මේවට සහභාගීලා ඇති. ඒක තව තවත් පුළුවන් විදියට ජීවිතේ සිද්ධ කරගන්න බලන්න. ජීවිත ආලෝකමත් වෙනවා ඒකාන්තයි. ඒ නිසා පෞල් වල මිය පරලෝකීය ඒ අර මුලින් සඳහන් කරපු නම් වලින් අය වගේම දෙපාර්ශ්වයෙන් මිය පරලෝකීයයට මේ පින් හේතු වේවා. ඔය දෙන්නම කල්පනා කරලා ප්‍රාර්ථනාවක් ඇති කරන්න. අපේ පූජාවට සහභාගී වුණු අයගේ පෞල් પરම්පරාවල මිය පරලෝකීය සෑමෝටම මේ පින්වල බලයේ ශක්තිය හේතු වේවා කියලා සාදුකාරයක් දෙන්න. අපි හැමෝටම දුක් කරදර වලින් නිදහස් වෙන්න රත්න සූත්‍රය දේශනා කරනවා. ඔයත් ශ්‍රවණය කරන්න. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ